සුබදේශනක් වේවා සියලු දර්දරියන්ට මගේ සිසිර ඇකඩමි YouTube නාලිකාවට සාදරයෙන් ඔබ සැම පිළිගන්නවා. ආයුබෝවන්. අද දින මා සූදානම් වෙන්නේ 10 ශ්‍රේණියේ ලඝු ගණක එක කොටස යටතේ මම කලින් ඔයගොල්ලන්ට part 1 යටතේ ඉගෙනුවා කොටසක් ඒකත් උදව් කරගෙන අද දින මම සූදානම් වෙන්නේ ලඝු ගණක නීති පිළිබඳව ඔබට පොඩ්ඩක් කරුණු පැහැදිලි කිරීමට. අපි බලමු මේ එදා ඉගෙන ගත්ත අපි මේ වගේ දර්ශක ආකාරයෙන් දීලා තියෙන එකක් ලඝු ගණක ආකාරයෙන් ලියන්න. හොඳයි බලමු මේ දෙක ගණන් දෙක අපි හැදුවොත් කොහොමද ලොග් ආකාරයට ලියන්නේ? මේ දෙකේ පාදය දෙක මේ මෙතනට එනවා. උත්තර සංඛ්‍යාව 16. ඒ කියන්නේ දෙකේ පාදයට 16 ලඝු ගණකයට උත්තරය මම කිව්වා එදා මේ දර්ශකෙට තියෙන උත්තරය කියලා. එවනම් ඒ ආකාරයටම මේකත් බැලුවොත් මේකේ පාදය දෙක වෙනවා. සංඛ්‍යාව 32. ඒ කියන්නේ දෙකේ පාදයට 32 ලඝු ගණකය සමානයි 5යි කියලා අපිට එනවා. මේක අපි කලින් දවසේ ඉගෙන ගත්තා. දැන් අද බලමු අපි කොහොමද මේ වගේ ගානක් මේ ලඝු ගණක ආශ්‍රයෙන් හදලා ඒකේ නීතියක් ගොඩනගා ගන්න කියලා. අපිට පුළුවනි මේ 16 දෙකේ බලයක් ලෙස ලියන්න. 16 කියන්නේ දෙකේ 4 වෙනි බලය. එතකොට 32ත් අපිට පුළුවන් දෙකේ බලයක් ලෙස ලියන්න. 32 කියන්නේ දෙකේ 5 වෙනි බලයනේ. දැන් අපි දර්ශක නීති යටතේ මේ පාද සමාන නම් ගුණ කරනකොට මොකද වෙන්නේ මේ දර්ශක දෙක? දර්ශක දෙක එකතු වීමක් සිද්ධ වෙන්නේ. ඔය විදිහට. නේද? දර්ශක දෙක එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ආපස්සට දැන් මේක ලඝු ගණක ආකාරයෙන් ලියපු ආකාරයටම මේක ලඝු ගණක ආකාරයෙන් ලියන්න. ඉතින් 4යි 5යි එකතු කරාම 9 කියලා ලියා ගන්න නැතුව. දැන් බලන්න ලොග් දාලා ලියනකොට මේ දෙක කියන එක පාදේ වශයෙන් එනවා. සංඛ්‍යාව හැටියට 16 වරක් 32 කියලා අපිට ලැබෙනවා. එතකොට පාදය වුණා සංඛ්‍යාව. ඒතර ලඝු ගණකයට උත්තරේ තියෙන්නේ මේ මෙතන 4 ධන 5 කියලා. පැහැදිලිද? මේ දර්ශකයට තියෙන එක තමයි උත්තරයට එන්නේ 4 ධන 5. ඊට පස්සේ මේ 4 වෙනුවට උත්තරය 4යි මෙතන. 4 වෙනුවට අපිට පුළුවන් ලියන්න ලොග් ඒ 4 සමාන වෙන්නේ ලොග් දෙකේ පාදයට 16. ඊළඟට පුළුවන් අපිට මේ 5 වෙනුවට උත්තරේ 5 ලැබෙන්නේ ලොග් දෙකේ පාදයට 32. දැන් බලන්න ලොග් දෙකේ පාදයට 16 වරක් 32 සමාන වෙනවා ලොග් දෙකේ පාදයට 16 ධන ලොග් දෙකේ පාදයට 32. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් මෙන්න මේක මෙහෙම ගුණිතයක් ආකාරයට තියනකොට ලඝු වල පාදයක් දෙකේ පාදයෙන් ගුණිතයක් ආකාරයට තියනකොට එම පාදයෙන්ම ඒ ගුණවන සංඛ්‍යා දෙකේ එකතුවක් ලෙස එම පාදයෙන්ම වෙන වෙනම ලියන්න පුළුවන්. ඒතර මේ නීතිය අනිත් පැත්ත ගන්නත් පුළුවන්. මෙහෙම වෙන වෙනම තියෙනවා නම් එකතුවක් ලෙස අපිට පුළුවන් ගුණිතයක් ලෙස ගන්න. ඔන්න ඕක තමයි පළවෙනි නීතිය. අපි මේක අකුරු දාලා ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම. ලොග් A පාදයට n ගුණ කිරීම n කියන සංඛ්‍යා දෙක ගුණ කරොත් මේක අපිට ලියන්න පුළුවන්ලු වෙන වෙනම එම A පාදයෙන්ම වෙන වෙනම එකතුවක් ලෙස. log A පාදයට m එකතු කිරීම log A පාදයට n. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක නීතියක් වශයෙන් ගන්න. ඉතාමත්ම පහසු. තේරුණාද? අපි දැන් බලමු පළවෙනි නීතියෙන් පොඩි ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා. දැන් බලන්න අපි part 1 යටතේ ඉගෙන ගත්තා LG එකට උත්තරය ආවොත් එම උත්තරේ කීයද? LG 10ට කීයද? මතකද මේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලන්ට හොඳට මතක ඇති.
LG 1ට උත්තරය ආවේ අපිට 0යි. LG 10ට උත්තරය ආවේ අපිට 1යි. LG 100ට උත්තරය ආවේ 2යි. LG 1000ට උත්තරය ආවේ 3යි. ඒතර අපිට මේක නිකන් මතක තියාගන්න ක්‍රමයකුත් තියෙනවා මේ LG 1000ට 0.3ක් තියෙන හින්දා උත්තරේ 3යි එන්නේ. ඒ කියන්නේ 1000 කියන්නේ 10 තුන්වෙනි බලයනේ. ඒ වෙනවා. ඒතර ඒක ඒ විදිහට මතක තියාගන්න. දැන් අපි බලමු මේකට පළවෙනි නීතිය දාන්න. බලන්න මේකේ වෙන වෙනම දැන් LG කියන්නේ අපි 10 පාදයෙන් කියලා මතකනේ. ඒතර මේ එකම පාදයෙන් තියෙන වෙන වෙනම එකතුවක් ලෙස. ඒතකොට අපිට පුළුවන් මේක 25 වරක් 4 කියලා මෙහෙම ගුණිතයක් ආකාරයට ලියන්න. ඒකනේ පළවෙනි නීතිය. එතකොට අපිට එනවා LG 25 වරක් 4 100යි. දැන් බලන්න LG 100ක් ආවා නම් දැන් අපි දැනගෙන ඉන්න ඕනේ LG 100යි කියන්නේ කීයද? 2යි නේ. LG 100යි කියන්නේ 2යි. ගණන් ලේසි වෙන්න අර කියලා දෙන මූලික කාරණා ටික හරියට මතක තියාගන්න. දැන් බලන්න මේකත් බලන්න එකතුවක් ලෙස තියෙන්නේ මේ තුනමනේ. එහෙනම් අපිට පුළුවනි මේ එකතුවක් ලෙස වෙන වෙන මේ 10 පාදෙන්නේ ඔක්කොම. එතකොට 25 ගුණ කිරීම 20 ගුණ කිරීම 2. ඔය විදිහට ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන්. පද පහක් තිබ්බත් ඒ පහම මේ විදිහට ගුණිතයක් ආකාරයට ලියන්න පුළුවන් එකතුවක් ලෙස තිබ්බොත්. දැන් බලන්න කීයක් වෙනවද LG? 25 2 50යි. 50 20ෙන් ගුණ කරාම 1000යි. LG 1000යි. ඒතර LG 1000යි කියන්නේ අපි දන්නවා උත්තරේ කීයද? 3යි. මෙන්න මේ විදිහට පළවෙනි නීතිය අපි භාවිතා කරමු. දැන් අපි බලමු දෙවෙනි නීතිය පොඩ්ඩක් සාකච්ඡා කරමු. දෙවෙනි නීතියට කලින් අපි බලමු මෙන්න මේ ගණන් දෙක නැවත ලඝු වලින් ලියන්න. දැන් බලන්න ඔයගොල්ලන්ට මේ ආකාරයේ ගණන් දැන් සෑහෙන ප්‍රමාණයක් හැදුනානේ. ඒතර පාදයේ 5 වෙනවා. ලොග් 5 පාදයට 625ට සමාන වෙන්නේ උත්තරය 4යි. මේක ලියුවොත් එහෙම පාදයේ 5නේ. ලොග් 5 පාදයට 25 සමාන වෙන්නේ කීයටද? 2. මේ දර්ශකයට තියෙන එකනේ උත්තරය ආවේනේ. හරිනේ. දැන් අපි බලමු මෙන්න මෙහෙම බෙදන්න තියෙනවා. ඒතර අපි පුළුවන් 625 කියන්නේ අපි හොයාගත්ත 5 සරප්පා 25යි 25 සරප්පා 125 125 5 625. ඒතර 5 හතරවෙනි බලය 625 වෙනුවට ලියනවා. 25 වෙනුවට 5 දෙවෙනි බලය ලියනවා. ඒතර අර විදිහටම බලන්න බෙදනකොට පාද සමාන නම් මේ දර්ශක දෙක මොකද වෙන්නේ? දර්ශක නීති වලට අඩු වෙනවානේ. ඒතර 4න් 2ක් අඩු වෙනවා. ඔය විදිහට. ඊට පස්සේ අපි නැවත දැන් මේ විදිහට තිබ්බ එක ලඝු වලින් ලියුවා වගේ දැන් මේක අපි ලඝු වලින් ලියමු. ලොග් පාදේ 5නේ. පාදේ 5 විතර පොඩියට ලියන්න. සංඛ්‍යාව ඇවිල්ලා 625 වෙදීම 25. ඒක එන්න ඕනේ රූල උඩ. දැක්කද මේ පාදේ තියෙන තැන තියන්න ඕනේ. සංඛ්‍යාව තියෙන තැන තියන්න ඕනේ. උත්තරේ එන්නේ 4 අඩු කිරීම 2. ඔය විදිහටනේ. ඊට පස්සේ අපි 4 වෙනුවට ලියනවා log 5 පාදයට 625. 2 වෙනුවට ලියනවා log 5 පාදයට 25. එතකොට අපිට මෙහෙම වෙනවා 4 වෙනුවට ලියනවා log 5 පාදයට 625 අඩු කිරීම 2 වෙනුවට ලියනවා log 5 පාදයට 25. 5 පාදයට 25. එතකොට බලන්න දැන් මෙතන සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙනකොට ලඝු වල 5 පාදයෙන් සංඛ්‍යා දෙකක් බෙදන්න තියෙනකොට අපිට පුළුවන් මේ බෙදනකොට මේ සංඛ්‍යා දෙක වෙන වෙනම අඩු කිරීමක් ලෙස ලඝු ආකාරයට ලියන්න. මේ නීතිය අපි මේ විදිහට ගත්තොත් log a පාදයට m බෙදීම n කියලා තිබ්බොත් සංඛ්‍යාව තව සංඛ්‍යාවකින් බෙදලා මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? එම පාදයෙන්ම m වල ලඝු ගණකයයි එම පාදයෙන්ම n වල ලඝු ගණකයයි අන්තරයක් ලෙස ලියන්න පුළුවන්. log a පාදයට m අඩු කිරීම log a පාදයට n. දැක්කද? එතකොට මේ නීතිය අනිත් පැත්තට පාවිච්චි වුණේ. මේ විදිහට තිබ්බාම මේ විදිහට ලිවීම. මේ විදිහට තිබ්බාම මේ විදිහට ලිවීම. එතකොට මේ දෙපැත්තම අපිට ඕන වෙනවා මේ ලඝු ගණක පාඩමේදී.
මෙහෙම තිබ්බොත් මෙහෙම ලියන්නත්, මෙහෙම වෙන වෙනම තිබ්බොත් මෙහෙම බෙදීමක් ලෙස ලියන්නත්. අපි මේකෙන් උදාහරණ කිහිපයක් දැන් සාකච්ඡා කරමු. දැන් අපි බලමු දෙවෙනි නීතිය යටතේ තියෙන මේ වගේ පොඩි ගණන් දෙකක් ඉස්සෙල්ලා සාකච්ඡා කරලා දැන් බලන්න හොඳට මේ පහේ පාදයේ මේ ලඝු දෙක අඩු කරන්න තියෙන්නේ නේ. එතකොට අර නීති අනිත් පැත්තට පාවිච්චි කරොත් මේ අඩු කරනකොට අපිට පුළුවන් බෙදීමක් ලෙස ලියන්න. ලොග් පහේ පාදෙම පාදෙම ගන්න ඕනේ. පහේ පාදයට 15 බෙදීම 3 කියලා මෙතන ගන්න පුළුවන්. 15 බෙදීම 3. ඒ කියන්නේ දැන් උත්තරේ එනවා ලොග් පහේ පාදයට 15 3ෙන් බෙදුවාම 5යි. දැන් මේකට උත්තරේ මොකක්ද? මතකද අපි ලඝු පාර්ට් 1 යටතේ ඉගෙන ගත්තා මෙහෙම පාදයට මේ පාදයයි මේ සංඛ්‍යාවයි සමානව තියෙද්දී මෙන්න මේ දර්ශකයට එන එක තමයි උත්තරයට එන්නේ කියලා. එකයි. එතකොට නැවත ඒ ගණන් ටික බලන්න වෙනවා. ඒක මම පළවෙනි කොටසේදී කියලා දුන්නා. මෙහෙම පාදයයි සංඛ්‍යාවයි සමානව අපි මේක ලියාගත්තොත් මේ දර්ශකයට එන එක තමයි උත්තරයට එන්නේ. දැන් මේ පාඩමේදී අපි නැවත ගණන් කීපයක් තව සාකච්ඡා කරනවා. ඒතකොට මතක් කරගන්න. දැන් බලන්න දැන් මෙතනත් එහෙම නෙමෙයි බලන්න. මේ මෙතන 10 පාදයනේ. LG කියන්නේ 10නේ. ඒතර සංඛ්‍යාව 10යි. ඒතර මෙතන තියෙන එකේ බලය. ඒක උත්තරේ එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක බලන්න LG මෙතන ළමයි තියෙනවා එකතු කරන්න තියෙන හින්දා පළවෙනි නීතිය තියෙනවා අඩු කරන්න තියෙන හින්දා දෙවෙනි නීතිය තියෙනවා. ඒතර මෙතන පළවෙනි නීතියයි දෙවෙනි නීතියයි දෙකම පාවිච්චි වෙනවා. ඒ කියන්නේ පළවෙනි නීතිය යටතේ 25 8න් ගුණ වෙලා දෙවෙනි නීතිය යටතේ මේ දෙකෙන් බෙදෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට දැන් මෙතනදී පළවෙනි නීතිය පාවිච්චිත් වුණා දෙවෙනි නීතිය අඩු කරන හින්දා දෙවෙනි නීතිය බෙදීමක් ලෙස පාවිච්චිත් වුණා. දෙකේ ඒවා තියෙනවාට 4ක්. දැන් අපිට උත්තරයක් එනවා 25ක් 4 LG 100ක්. ඒතර LG 100යි කියන්නේ උත්තරේ කීයද? 2යි. දැන් පැහැදිලිද? දැන් මේව හොඳට මතක තියාගන්න ඕනේ. නැත්නම් මේ ගණන් බැරි වෙනවා. හොඳයි දැන් මම මේ ගත්ත උදාහරණ 4 සුළු කර තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න. එතකොට සුළු කරලා තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න කියලායි කියන්නේ. බලමු ඒක කොහොමද කරන්නේ. දැන් මේ ගණන් දැක්ක ගමන් නීතිය පාවිච්චි කරන නීතිය මොකක්ද කියලා පේන්න ඕනේ. එකතු කරන්න තියෙන ඉඳ පළවෙනි නීතිය. මේකෙත් මේ දෙකම එකතු කරන්න තියෙන්නේ. කියන්නේ පළවෙනි නීතිය. එහෙනම් බලන්න log දෙකේ පාදේ දෙක අපිට පුළුවන් එකතුවක් ලෙස වෙන වෙනම තියෙන හින්දා අපිට පුළුවන් 10 වරක් 5 කියලා මෙතනට ගන්න. එතකොට උත්තරේ මොකද්ද? log දෙකේ පාදයට 10 වරක් 5 50. දැන් log දෙකේ පාදයට 50 අපිට උත්තරයක් ගන්න බෑ. මෙතනදී දැන් අර LG 100 දෙකයි කිව්වා වගේ. එතකොට මේක තමයි අපි තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න කියලායි ගානේ දීලා තියෙන්නේ. ඕක තමයි උත්තරේ. දැන් බලන්න මේ දෙවෙනි ගාන මේ ඔක්කොම පාද දෙකේ පාදයෙන් ඉඳලා අපිට පුළුවන් නීති පාවිච්චි කරන්න. පාදේ බලන්න ඕනේ හොඳට. දැන් බලන්න මේකත් මේ එකතුවක් ලෙස මේකත් එකතුවක් ලෙස. එහෙනම් අපිට පුළුවන් මේ සංඛ්‍යා තුනම ගුණිතයක් ලෙස ලියන්න මේ විදිහට. එතකොට මොකද උත්තරේ? 4 3 21යි 21 ඒවා 5ක්. කීයද? 105යි. ඉතින් මේකට උත්තරේ උතරින් අවසන් කරන්න වෙනවා තනි ලඝු ගණකයක් ලෙස දක්වන්න තියෙනවා. ඊළඟ බලන්න මෙතන බොහොම පරිස්සමෙන්. පාදයේ තුනේම A. දැන් මේකේ නීති පාවිච්චි වෙන්නේ කොහොමද? මේකත් අඩු කරන්න තියෙන්නේ මේකත් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් මෙතනදිත් දෙවෙනි නීතිය මෙතනදිත් දෙවෙනි නීතිය. එහෙමනම් අපිට පුළුවන් උඩට 10යි බෙදන්න තියෙන දෙවෙනි නීතියට අනුව අඩු කරනකොට බෙදෙන හින්දා මේක දෙකෙනුත් බෙදෙන්න ඕනේ මේ පහෙනුත් බෙදෙන්න ඕනේ. ඒකද මෙතනටත් දෙවෙනි නීතිය දැම්මා බෙදන්න මෙතනටත් දෙවෙනි නීතිය දැම්මා බෙදන්න. එතකොට අපිට එනවා log a පාදයට කීයද? 10 10න් බෙදුවහම කීයද? දෙවරපා 10යිනේ 10 10න් බෙදුවම 1යි. log a පාදයට 1. log a පාදයට 1. එතකොට අපිට පුළුවන් තනි ලඝු ගණකයක් ලෙස මේ විදිහට මේක ලියන්න. තනි ලඝු ගණකයක් ලෙස. ඇත්තටම මේකට උත්තරයක් තියෙනවා.
මොකද පාදේ මොකක් වුණත් එකේ ලඝු ගණකයට උත්තරේ බිඳුවයි. ඒක අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. අර LG එක කියන්නේ බිඳුවයිනේ අපිට මතකද? එකේ ලඝු ගණකේ බිඳුවයි. එහෙනම් මෙතන බලන්න මෙතන තියෙනවා මෙන්න මෙතන පළවෙනි නීතිය තියෙනවා එකතුවක් ලෙස. මෙතන තියෙනවා දෙවෙනි නීතිය. එහෙනම් දැන් මේකට උත්තරේ ගන්න කොහොමද? 6යි 2යි ගුණ වෙලා පළවෙනි නීතියට අනුව 6යි 2යි ගුණ වෙලා දෙවෙනි නීතියට අනුව 3ෙන් බෙදෙන්න ඕනේ. ඒ අඩු කරනකොට බෙදන්න එපා. දැක්කද? චූටි කාරණයක්. 3 2යි. එතකොට මෙතන තියෙන්නේ log 10 පාදයට නේ. මට LG කියලා ලියුණා. log 10 පාදේ. උත්තරේ එන්නේ එතකොට කීයද? log 10 පාදයට මෙතන එන්නේ 4 නේ. අන්න තනි ලඝු ගණකයක් ලෙස උත්තරේ තිබ්බා. දැන් අපි බලමු දැන් අපිට දෙන්නේ අගය සොයන්න කියලා. අගය සොයන්න උත්තරයක් ඕනේ අපිට. එහෙනම් අපි බලමු මේ පළවෙනි ගාන ඔයගොල්ලන්ට පේනවද පළවෙනි ගානේ එකතුවක් ලෙස තියෙනවානේ. එහෙමනම් අපිට පුළුවනි log 2 පාදයට මේක ගන්න පළවෙනි නීතිය යටතේ කොහොමද? ගුණිතයක් ලෙස ගන්න පුළුවන් පළවෙනි නීතිය 4 වරක් 8. එතකොට 4 වරක් 8 කීයද? 32. නේ? දැන් අපිට log 2 පාදයට 32ට උත්තරයක් හොයන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මොකද්ද මම ඉස්සෙල්ලා කිව්වේ? මතකද? පාදයේ දෙකනේ. මේ 32 දෙකේ බලයක් ලෙස ලියාගත්තොත් පාදයේ දෙක හින්දා 32 ලියා ගන්න ඕනේ දෙකේ බලයක් ලෙස. කීයද දෙකේ කීවෙනි බලයද? 2 4 8 16 32. දෙකේ 32 ලියනවා දෙකේ පස්වෙනි බලයේ. මෙහෙම ලිව්වහම මේ පාදයේ සංඛ්‍යාවයි සමානව තියෙද්දි මෙන්න මෙතනට මෙන්න මේ එන්නේ අපිට උත්තරේ. මෙතනට උත්තරේ. මේක මම ලඝු ගණක part 1 වීඩියෝ එකේදී කියලා දුන්නා. දැන් බලන්න මෙතන මේ ගානමයි මම මෙතන ලියලා තියෙන්නේ. දැන් අපිට මේ පළවෙනි නීතිය පාවිච්චි කරලා ගාන හදන්නත් පුළුවන්. මෙතන නම් අපිට පොඩි chance එකක් තියෙනවා. මේ ගණන් දෙකට උත්තර දෙක වෙන වෙනම හොයන්නත් පුළුවන්. මොකද මේවා දෙකේ පාදයෙන් මේවා ලියා ගන්න පුළුවන් අපිට නේද? 4 ලියන්න පුළුවන් දෙකේ වර්ගය කියලා. මෙතන අපිට පුළුවන් 8 ලියන්න දෙකේ තුන්වෙනි බලය කියලා. එතකොට බලන්න පැහැදිලිද ඔයගොල්ලන්ට? මේ දෙකට උත්තර දෙකක් තියෙනවා නේද? මේ මෙතන තියෙනවා මේකට උත්තරේ. මේ මෙතන තියෙනවා මේකට උත්තරේ. මෙතන දැන් මෙතන මේ උත්තරේ 5 ආවා වගේ. හරි. එතකොට බලන්න 2යි 3යි එකතු කරාම අපිට උත්තරය 5ක් ගන්න පුළුවන්. ඉතින් මේ ගාන දිහා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා නීතිය පාවිච්චි කරලා හදනවද? ඒක ඔයගොල්ලෝ තීරණය කරගන්න පුළුවන් ඕන විදිහකට මේ ගාන හදන්න. තුන්වෙනි ගාන වශයෙන් අපි බලමු LG 20 ධන LG 2 ඍණ LG 4. ඔයගොල්ලන්ට පේනවද මෙතන නීති කීයක් තියෙනවද? නීති දෙකම තියෙනවානේ. එකතු කරන්නත් තියෙනවා අඩු කරන්නත් තියෙනවා. එහෙනම් පළවෙනි නීතියක් තියෙනවා දෙවෙනි නීතියක් තියෙනවා. අපි දැන් මේකට නීති දෙක දාමු. LG මේ පළවෙනි නීතියට අනුව 20යි 2යි ගුණ වෙලා 20යි 2යි ගුණ වෙලා 4ෙන් බෙදෙන්න ඕනේ දෙවෙනි නීතියට. බලන්න යාම ඇති දෙයක්වත් නැහැ වගේ නේද? 20 වරක් 2 40 4ෙන් බෙදුවාම 10යි. එහෙම නැත්නම් 4 ඒවා 5යි 5 වරක් 2 10යි. LG 10යි කියන්නේ අපි මේ වෙනකොට හොඳ මතකයේ තියාගෙන තියෙන LG 10යි කියන්නේ 1යි. ඊළඟට මෙතන නැවත දෙකේ පාදයෙන් හින්දා log දාලා තියෙනවා. අපිට පේනවා අඩු කරන්නත් තියෙනවා එකතු කරන්නත් තියෙනවා. කියන්නේ මෙතන දෙවෙනි නීතිය පාවිච්චි වෙනවා. මෙතන එකතු කරන්න තියෙන හින්දා පළවෙනි නීතිය පාවිච්චි වෙනවා. log දෙකේ පාදයට බලන්න දැන් අපි මෙහෙම මේ දෙකනේ ඒතර පළවෙනි නීතියට එකතු වෙන්න තියෙන්නේ. එහෙනම් 80යි 12යි ගුණ වෙනවා. ඊට පස්සේ දෙවෙනි නීතියෙන් මේ අඩු කරන්න තියෙන්නේ log දෙකේ පාදයට 15නේ. එහෙනම් මේ 15ෙන් තමයි බෙදෙන්න ඕනේ. හරිද? පොඩ්ඩක් මේක සුළු කරලා ගත්තොත් 80 12න් ගුණ කරලා 15න් බෙදුවත් එකයි මෙහෙම කපන්න පුළුවන්. 3ෙන් කැපෙන 3 ඒවා 4යි 3 ඒවා 5යි. ඊළඟට මේ 5 ඒවා 1යි 5 ඒවා තියෙනවා 1යි 3ක් ඉතුරුයි 30ට 6යි 16යි.
එතකොට 16 වරක් 4 මෙතනට එන්නේ 64. ඔන්න දැන් නැවත අපිට log 2 පාදයේ 64 හොයන්න ඕනේ. දැන් මම අර ඉස්සෙල්ලා ගානේ කියලා දුන්නනේ. පාදයේ 2නේ. එහෙනම් මේ 64 කොහොමද ලියාගන්නේ? අන්න දැන් ඔයගොල්ලන්ට තමන්ගෙන් ප්‍රශ්න කරගන්න. 64 කොහොමද ලියාගන්නේ? පාදයේ 2 හින්දා. ඔව්. පාදයේ 2 හින්දා කොහොමද ලියාගන්නේ? දෙකේ බලයක් ලෙස. 64 කියන්නේ දෙකේ බල 2 4 8 16 32 64. 6 වෙනි බලය. දෙකේ 6 වෙනි බලය. එහෙනම් මේ තියෙන්නේ උත්තරය. පාදයේ සංඛ්‍යාවයි සමාන නම් උත්තරේ කීයද? 6යි. ඔය විදිහට highlight කරගන්න තමන්ගේ සටහනේ උත්තරේ 6 වෙන බව මේ විදිහට. එතකොට මේක හොඳට මතකෙට යනවා මොන හරි වර්ණ පාවිච්චි කරලා මේවා සටහන් යොදා ගන්න. හරි ලේසි ගණන් කියන එක හරියට අහගෙන ඉඳලා අවබෝධ කරගන්න. හොඳයි. දැන් මම කතා කරන්නේ මේ පහත දැක්වෙන ප්‍රකාශන log a පාදයට 3 හා log a පාදයට 5. log a පාදයට 3 සහ log a පාදයට 5 ඇසුරෙන් දක්වන්න කියලා. ඒ කියන්නේ අපිට ලැබෙන උත්තරයට තියෙන්න ඕනේ මෙන්න මේ වගේ log a පාදයට 3 කියන පද තියෙන්න ඕනේ log a පාදයට 5 කියන පද තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි කොහොමද මේ ගණන් තුන හදන්නේ? එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ 3 ඉලක්කම් 5 ඉලක්කම් වලින් මේවා ලියා ගන්න. හරි? දැන් බලන්න මේක අපි 15 නම් කෙලින්ම 3 අරක් 5. log a පාදයට මෙතන 3 අරක් 5 කියලා 15 ගන්න පුළුවන් කෙලින්ම. නැත්නම් 15 ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න. එතකොට දැන් බලන්න මෙතනදී මේ පද දෙකනේ තියෙන්න ඕනේ. දැන් මෙතන පාවිච්චි වෙන්නේ අර නීතිය අනිත් පැත්තට. ගුණිතයක් ලෙස තියෙනකොට වෙන වෙනම ලඝු වල එකතුවක් ලෙස ලියන්න පුළුවන් කියන පළවෙනි නීතිය පාවිච්චි කරනවා. එතකොට log a පාදයට දැන් මේක ගුණිතයක් නේ තියෙන්නේ. එහෙනම් එකතුවක් ලෙස. log a පාදයට 3 එකතු කිරීම අන්න දැකද පළවෙනි නීතිය පාවිච්චි කරනවා. log a පාදයට 5. මේ දෙක වෙන වෙනම log a පාදයට ලියන්න ඕනේ. ලඝු ගණක ඇසුරෙන්. දැන් එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන අපිට 25යි 3යි තියෙන්නේ නේද? එතන මොකද කරන්නේ? මේ 25 ලියන්න පුළුවන් මේ ඉලක්කම් විතරනේ තියෙන්න ඕනේ. 25 ලියන්න පුළුවන් 5 වරක් 5 කියලා නේ. බෙදීම 3. එතන 25 මේ විදිහට ලියාගත්තා. මේ 15 3 වරක් 5 ලිව්වා වගේ. දැන් අන්න දැන් තියෙන්නේ 3 ඉලක්කනේ 5 ඉලක්කනේ විතරයි මෙතනනේ. එතකොට දැන් අපිට පුළුවන් මොකද්ද? පළවෙනි නීතියත් මෙතන යොදන්න පුළුවන් දෙවෙනි නීතියත් යොදන්න පුළුවන් නේ. පළවෙනි නීතියයි දෙවෙනි නීතියයි දෙකම යොදන්න පුළුවන්. පළවෙනි නීතියට අනුව log a පාදයට 5 එකතු කිරීම ආයෙත් log a පාදයට 5 ඔනේ මේ දෙක එකතු වුණා මේක අඩු වෙන්න ඕනේ. අඩු කිරීම log a පාදයට 3. ඔන්න ඔකයි ඔය විදිහට උත්තර එනවා. හැබැයි මෙතන එක જાතිය පද දෙකක් තියෙනවා. මෙතන මුලට තියෙන එකනේ 1යි log a පාදයට 5 1යි log a පාදයට 5. ඒකට එකතු කරාම 2යි log a පාදයට 5 මේ මෙතන තියෙනවා log a පාදයට 3. ඉතින් මේ විදිහට බලන්න දැන් මේගොල්ලෝ කියන ආකාරයට මේ පද දෙක ඇසුරෙන් තමයි අපි උත්තර දුන්නේ. ඊළඟ අපි දැන් මෙතන ලොකු සංඛ්‍යාවක් තියෙනවා. එකපාර මේ 25 නම් 5 අරක් 5. 15 නම් 3 අරක් 5. අපිට මේක එකපාර ලියන්න බෑනේ. එහෙනම් ඒ වෙලාවට මොකද කරන්නේ? අපිට සිද්ධ වෙනවා මේ 225 ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න. අපි හරියටම අපේ වෙලාවට මේ 3 5 ඉලක්කම් වලින් තමයි මෙහෙම බෙදෙන්නේ බලන්න. 225 5න් බෙදුවම 45යි 45 5න් බෙදුවම 9යි 9 3න් බෙදුවම 3යි 3 3න් බෙදුවම 1යි. ඒ කියන්නේ 3 අරක් 5 අපිට ලැබෙනවා 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 කියලා ඔය 225ට මේ මෙතනින් ලැබෙනවා. හරි. එතකොට අපිට පුළුවන් දැන් මේ පළවෙනි නීතිය පමණයි මෙතන තියෙන්නේ. අපිට පද 4ක් එන්න ඕනේ. log a පාදයට 3 ධන, log a පාදයට 3 ධන, log a පාදයට 5 ධන, log a පාදයට 5. පොඩියද ලියුනේ? පැහැදිලි නැද්ද? පේනවද? log a පාදයට 3 ධන, log a පාදයට 3 ධන, log a පාදයට 5 ධන, log a පාදයට 5. බලන්න එක જાතිය මෙතනත් පද දෙකක් තියෙනවා මෙතනත් පද දෙකක් තියෙනවා
දැන් අපි මෙතන කරා වගේ මේ දෙක එකතු කරාම 2 log a පාදයට 5 ලිව්වා වගේ මේ දෙක එකතු කරාම 2 log a පාදයට 3 ධන මෙතන එනවා මේ දෙක එකතු කරාම 2 log a පාදයට 5 බලන්න ගණන් තුනක් අපි හැදුවා මෙන්න මේ ආකාරයට පිළිතුරු ලබා දෙන්න. දැන් මම සූදානම් වෙන්නේ ගණන් කීපයක් හදනවා විසඳන්න තියෙන්නේ උත්තරයක් ලබා දෙන්න. දැන් මෙතන තියෙන්නේ ලඝු ගණක සහිත සමීකරණයක්. සමාන ලකුණක් තියෙනවා. සමාන ලකුණක් තියෙනවා. මම ඊට කලින් චූටි ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න LG 25 සමාන වෙන්නේ LG කීයටද? සරල ප්‍රශ්නයක්. LG 25 සමාන වෙන්නේ LG කීයටද? ඔකත් අපෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්ද නේ? කීයටද? LG 25 සමාන වෙන්නේ ළමයි LG 25ටම තමයි. නැතුව වෙන එකකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ සංකල්පය අපි පාවිච්චි කරමු මේ ගණන් හදන්න. බලන්න මේකේ සමාන ලකුණේ වම් පැත්ත එක ගානක් හැටියට සැලකුවොත් log 2 පාදයට අපි දාන්නේ කීවෙනි නීතියද? එකතුවක් ලෙස තිබ්බොත්. පළවෙනි නීතිය. 5 වරක් 3 කියලා ගන්න පුළුවන් පළවෙනි නීතිය යටතේ ගුණ කරලා. දකුණු පැත්තේ අපිට ගානක් නැහැ ඒකමයි තියෙන්නේ නේ. නේද? දැන් අපිට එනවා log 2 පාදයට 15 සමාන වෙන්නේ log 2 පාදයට x කියලා. එහෙනම් log 2 15ට සමාන වෙන්නේ log 2 පාදයට 15ටමනේ. ආයෙ වෙනත් එකකට නෙමෙයි. ඒ කියන්නේ x සමාන වෙන්නේ කීයටද? 15ට. මේ log 2 පාදේ අයින් කරලා දැම්මොත් අපිට x වලට උත්තරයක් ලබා ගන්න පුළුවන් 15. ඔන්න ඔය විදිහට. දැන් මේකේ වම් පැත්තෙත් ගාණක් තියෙනවා. දකුණු පැත්තෙත් ගාණක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ එකම පාදයෙන් නේ. සමාන ලකුණෙන් වම් පැත්තටත් පළවෙනි නීතිය යොදත හැකි 20 ගුණ කිරීම x කියලා. සමාන ලකුණෙන් දකුණු පසටත් අපිට පුළුවන් පළවෙනි නීතිය යොදන්න 4 වරක් 10 කියලා. එහෙම නේද? දැන් log 3 පාදේ අයින් කරොත් මෙතනින් එනවා 20x සමාන වෙනවා 40ට. 20x සමාන වෙන්නේ කීයටද? 40ට. එතකොට දෙපැත්තම 20ෙන් බෙදුවොත් අපිට පුළුවන් උත්තරයක් ගන්න x වලට 2යි. නේ? දෙපැත්තම 20ෙන් බෙදුවොත් x වලට උත්තරය 2යි. හොඳයි අපේ තුන්වෙනි ගාන. එතනත් සමාන ලකුණෙන් වම් පැත්තට තියෙන්නේ අපේ නීති දෙකෙන් කීවෙනි නීතිය පාවිච්චි කරන්නද? අඩු කරනකොට බෙදන නීතිය දෙවෙනි නීතිය. log 15 බෙදීම 3. මේ පැත්තේ log a පාදයට x. මේ පැත්තත් පාදය a. ඒක හොඳට බලන්න මේ ලියනකොට මේ භාග සංඛ්‍යාව ලියනකොට කොයි වෙලේවත් දැන් මේක රූල කියලා හිතන්නකෝ. මේ රූලට යටට සංඛ්‍යාව ගන්න එපා. මේ පාදය රූලෙන් යට එන්න ඕනේ. සංඛ්‍යාව රූලෙන් උඩ ලියන්න මෙහෙම වරණක් දාලා. ඒක මතක ඇතුව නැත්තම් පාදයයි මේ මෙතන 3 කියන්නේ මේ පල්ලෙහාට આવොත් ඒක පාදේ වගේ දකින්න පුළුවන්. දැන් බලන්න මේ log a පාදේ අයින් කරලා දැම්මොත් 3 5යිනේ. උත්තරය 5ක් එනවනේ. x වලට උත්තරේ 5යි. හරි. දැන් ඊළඟට සමාන ලකුණෙන් වම් පැත්තට එක ගානක් අඩු කරන්න තියෙනවා. දෙවෙනි නීතිය පාවිච්චි කරමු. දෙවෙනි නීතිය පාවිච්චි කරලා 24 4ෙන් බෙදෙනවා. එම පාදෙමයි මේ පැත්තටත් එම පාදෙමයි නේද? පහේ පාදය. හැබැයි මෙතන තියෙන්නේ පළවෙනි නීතිය. එකතු කරන්න තියෙනකොට ಗುಣ වෙනවා 2 ගුණ කිරීම x. දැන් log 5 පාදේ අයින් කරලා දැම්මොත් 24 4ෙන් බෙදුවාම 6යි. සමාන වෙන්නේ 2x ට. 24ට 4 6යි. 6 සමාන වෙන්නේ 2x ට. දෙපැත්තම අපි 2ෙන් බෙදුවොත් x සමානයි 3යි. ඊටාම සුළු කාරණා දෙකක් මතක තියාගන්න තියෙන්නේ මොකද්ද? පළවෙනි නීතිය නම් ලඝු ಗುಣ කිරීමක් ලෙස තිබ්බොත් ඒක වෙන වෙනම එම පාදයෙන්ම එකතුවක් ලෙස ලියන එක. දෙවෙනි නීතිය බෙදීමක් ලෙස තිබ්බොත් යම් සංඛ්‍යාවක ලඝු ගණකය
ඒක එතකොට දෙවෙනි නීතිය යටතේ මේ දෙක එම පාදයෙන්ම අඩු කිරීමක් ලෙස ලියන්න පුළුවන්. ඒක දෙපැත්තටම අපි මතක තියාගන්න. එහෙමනම් අද දවසේ මම ලබ්ගණක එක පාඩමේ අදියර දෙක කොටස අවසන් කරනවා. නැවත ලබ්ගණක දෙක පාඩම පටන් ගැනීමේ බලාපොරොත්තුවෙන් කාට හරි මගේ සිසිර ඇකඩමි YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙලා තියෙනවා නම් එයත් පොඩ්ඩක් මතක් කරමින් මම අද දින ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා. මේ හදපු සියලු දේවල් හොඳට බලලා හොඳට ඉගෙනගෙන යහපත් රටට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න ආරාධනා කරමින් ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.